බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာ වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิ සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සාදු කියන කවුරු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරුත් අති ගෞරවනීය හොරණ විද්‍යාරත්න රජමහා විහාරස්ථානයේ විහාර අධිපති නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය නායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ අවසරයි අද මේ ධර්ම දේශනාව සිදු කරන්නේ වසර 5කට පෙර අප අතරින් වූ බුලත් සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය මංජුල ජනප්‍රිය ගමගේ මහත්මයාට එවන් අකල් මරණයක් සිදු නොවේවා කියන ඒ අරමුණෙන් එතුමාට පරලොවින් සංග්‍රහයක් පිණිස පින් අනුමෝදන් කිරීමයි මූලිකම අරමුණ. ඒ අරමුණ ඇතුව හොරණ ධම්මරතන මාවත අංක 15 22 නිවසේ පදිංචි ආර්යපාල ගමගේ මහත්මා ID අශෝකාපිය සීලි මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාම ධර්ම දේශනාවට ඔබ හැම දෙනා වෙනුවෙන් දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි මරණය කියන එක ඔබටවත් මටවත් මේ ලෝකේ රජ කෙනෙකුටවත් සිටුවරයෙකුටවත් මොනතරම් ධන සම්පත් මොනතරම් බලය හැකියාව තිබුණත් නත්ති ජාත සමරණ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නොමැරී ඉන්න නම් ක්‍රමයක් නැහැ. දැන් මරණය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නවා සමහර අය මැරෙනවා ආයුක්කය
පිංගතුනේ කෙනෙක් මැරෙන්න පුළුවන් ආයුෂ ගෙවලා. ඒකට කියනවා ආයුක්කය මරණ. අපි කවුරුත් උපතින්ම ගේන ආයුෂක් තියෙනවා අපි දන්නේ නැති වුණාට. ඒ උපතින්ම ගේන ආයුෂ කෙනෙක් ගෙවලා මැරුණොත් ඒකට ධර්මයේ කියනවා ආයුක්කය මරණ. හැබැයි අපි කාටවත් ඔබවත් මමවත් අපි කවුරුත් දන්නේ අපි උපතින් කොච්චර ආයුෂක් ගෙනාවද කියලා අපි දන්නේ. සමහර වෙලාවට අපි හිතන්නේ කෙනෙක් වයසට ගිහිල්ලා මැරුණොත් අපි හිතනවා එයා නම් ඉතින් ඔය ගෙනාපු ආයුෂ වින්දා. අපි එහෙමනේ හිතන්නේ නේ. කෙනෙක් බොහෝ වයෝවෘද්ධ වෙලා ගොඩාක් වයසට ගිහිල්ලා මරණයට පත් වෙනකොට අපි හිතනවා එයා නම් ඉතින් ඔය ගෙනාපු ආයුෂ ගෙවලා තමයි මැරුණේ කියලා හිතනවා. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී යසෝදරා රහත් භික්ෂුණියත් වැඩ සිටිද්දී පුංචි රාහුල හාමුදුරන්ගේ ආයුෂ ඉවර වුණේ. රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ අඩු වයසෙන්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැද්දිමයි. ඒ වගේමයි යසෝදරා රහත් භික්ෂුණියද බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානකොට බුදුහාමුදුරන්ගේ වයස අවුරුදු කීයද? 80යි. යසෝදනාව පිරිනිවන් පෑවේ අවුරුදු 79යි. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි. එතකොට තමන්ගේ අම්මා තාත්තා දෙන්නම උතුම් අරහත්වයට පත් වෙලා අම්මා තමන්ගේ පියාණන් ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටිදි තමයි පුංචි රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. දවසක් රාහුල හාමුදුරුවෝ භාවනා කරනකොට දැක්කා උන්වහන්සේගේ ආයුෂ ගෙවිලා ඉවරයි. ඒ වෙලේ උන්වහන්සේ හිතනවා මගේ පියාණන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ තාම ලෝකෙ වැඩ ඉන්නවා. මගේ මෑණියන් වහන්සේත් තාම ලෝකෙ වැඩ ඉන්නවා. ඒ නිසා මනුලොව පිරිනිවන් පාන එක සුදුසුද කියලා හිතුවා. ඔය සිතුවිල්ල හිතට එනකොටම දෙවියන් පිරිවරාගෙන සක්‍ර දෙවියන් ආරාධනයක් කරා රාහුලයන් වහන්සේ. දෙවියන් වන අපිට අනුග්‍රහ පිණිස ඔබ වහන්සේ දෙව්ලොව පිරිනිවන් පාන සේක්වා කියලා ආරාධනයක් කරා. රාහුල මහරහතන් වහන්සේ දෙවියන්ගේ ආරාධනය පිළිගත්තා. පිළි අරගෙන බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට ගිහිල්ලා උන්වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මට දැන් පිරිනිවන් පාන්න කාලයයි. මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා කිය. බුදුරජාණන් වහන්සේ බැලුවා පුංචි රාහුල මහරහතන් වහන්සේගේ ආයුෂ ගෙවිලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ? ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ දෙවියන් මට දෙව්ලොව පිරිනිවන් පාන්න ආරාධනා කරා. දෙවියන්ට අනුග්‍රහ පිණිස මං දෙව්ලොව පිරිනිවන් පානවා කිය. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. සාදු 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 රාහුල ඔබ දෙවියන්ටත් අනුග්‍රහ පිණිස දෙව්ලොවම පිරිනිවන් පාන සේක්වා කියලා අවසර දුන්නා. පුංචි රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ බුදුහාමුදුරන්ගේ සිරිපතුල් වන්දනා කරලා වැඳගෙන කුටියෙන් පස්සෙන් පස්සට එළියට එනවා. කුටිය වටේට බුදුහාමුදුරුව වැඩ හිටිය සුගන්ධ කුටිය වටා අපි චෛත්‍යයක් වඳිනවා වගේ තුන් වලල්ල බුදුගුණ කිය ප්‍රදක්ෂිනා කරමින් ගන්ධ කුටියට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ කුටියට වැදගෙන මහසට පැන නැගලා අහසින්ම දෙව්ලොවට වැඩම කරලා දිව්‍ය ලෝකෙ පිරිනිවන් පෑවේ. අද මනුස්ස ලෝකෙ කොහෙවත් රාහුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නැහැ. ඒවා ලැබුණේ දෙවියන්ට. රාහුල මහරහතන් වහන්සේගේ මහරහත් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ දෙවියන් දෙව්ලොව. එතකොට ඒ උන්වහන්සේ උපතින් ගෙනාපු ආයුෂ සමහර වෙලාවට අපි දන්නේ නැහැ අපි උපතින් ගෙනාපු ආයුෂ කොච්චරයිද කියලා. ඒ නිසා පිංගතුනි අපි මේ උපතින් ගේන ආයුෂ ධර්මයේ විස්තර කරන්නේ ජීවිතේන්ද්‍රිය කියලා. අපි උපදිනකොටම අපිට ලැබිච්ච මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරේ පවත්වගෙන යන්න ලැබිච්ච උපතින් ලැබිච්ච පිනකට කර්මානුරූපීව ලැබෙන ආයුෂක් තියෙනවා. අන්නේ ආයුෂ අපි ගෙවලා මැරුණොත් ඒකට ධර්මයේ කියන්නේ ආයුක්කය මරණ කියලා. ඊළඟට කම්මක්කය කියලා තවත් ධර්මයේ පෙන්නනවා
ආයුෂ තියෙද්දි කර්ම විපාක ඉස්සර වෙන්න පුළුවන්. ඒවට ධර්මය කියන්නේ කම්මක්කේ මරණ කියලා. සමහර වෙලාවට අපිට ජීවත් වෙන්න ආයුෂ තියෙනවා. නොසිතන විදිහට පෙර කර්ම විපාක කැරකිලා එන්න පුළුවන්. අපි දන්නේ නැති වුණාට කර්මය කියන එක අපේ පස්සෙන් කැරකිනවා. සමහර සිදුවීම් ජාතක පොතේ සඳහන් වෙනවා එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500ක් බෙලි කැපුම් කාපු කතාවක්. ඉපදී බෙලි කැපුම් කෑව හැම ආත්මෙක ආත්ම 500ක්. එතකොට හිතන්න එක එළුවගේ බෙල්ල කැපුවේ. හැබැයි තමන්ට සසරේ ආත්ම 500ක් ඉපදී බෙලි කැපුම් කන්න වුණා අර කර්ම විපාකෙ ගෙවෙනකන්. සමහර විපාක හරි පුදුමයි. දැන් මුගලන් මහරහතන් වහන්සේට අපරාපරිය වේදනීය කර්මයක් නිවන් දකින්නකම්ම විපාක දුන්නා. කල්ප ගණන් පස්සෙන් ආවා. උපවපන් හැම ආත්මිකම ආවිෂ ගෙවෙනකොට ගුටි කන්න ක්‍රමයක් පෑදෙනවා. මොකක් හරි අහක යන කුණු ගොඩක් හරි පැටලිලා එනවා ගුටි කාලා ජීවිතේ නැති වෙන විදියට. බොහෝ ආත්ම භාවවල ගුටි කාලා ඇටකටු කුඩු වෙලා මැරිලා තියෙනවා. උන්වහන්සේ රහත් වෙච්ච ආත්මෙත් පිරිනිවන් පාන්නත් 500ක් වට කරගෙන පොළොව වලින් ආයුධ වලින් පහර දුන්නේ. කර්ම විපාක කැරකිලා එන්න පුළුවන්. පින්වතුනි මේ කර්ම විපාකවල කම්මක්ඛේ මරණ කියන්නේ හැබැයි ඒ කර්මය පැනගත්තොත් කොහොම හරි පිනකින් අර විපාක යටපත් කරලා කර්ම විපාක පැන ගන්න පුළුවන්. අපි කියන්නේ මාරක පැන ගන්නවා කියලා. එහෙම පැනගත්තොත් අපිට ආවිෂ ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඔබ අහලා ඇති ආයු වඩන කුමාරයා ගැන. ආයු වඩන කුමාරයා ගැන තියෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ ඒ නගරේ ජීවත් වුණා ඈත පළාතක. අම්මා තාත්තා දෙන්නම දරුවෝ නැතුව කාලයක් ඉඳලා ඉතින් අනේ බාරහාර වෙලා බොහෝ කාලයකට පස්සේ පින්වන්ත දරුවෙක් ලැබුණා. ලස්සන පුතෙක්. බොහෝම ආදරෙන් මේ දරුවා ලැබුණාට පස්සේ දවසක් දරුවා ටිකක් ඇවිදින වයස එනකොට දරුවා අරගෙන ඒ අය විශ්වාස කරගෙන හිටියේ බුදුහාමුදුරන්ව නෙමෙයි. දූපතක හිටපු තාපසේ. මේ තාපසයව තමයි අදහාගෙන වැඳුම් පිදුම් කරගෙන පිළි අරගෙන හිටියේ. මේ දෙන්න කතා වුණා දැන් අපේ පුතාව අපි අරගෙන යන් තාපසයන් වහන්සේ ළඟට. අපේ තාපසයන් වහන්සේ අපේ පුතාට ආශිර්වාද කරાવી. දවසක් දරුවා වඩාගෙන අම්මා තාත්තා දෙන්න මේ තාපසයා ඉන්න දූපතට දරුවා අරගෙන ගියා. දැන් පුද පූජා අරගෙන ගිහිල්ලා තාපසයාට පුද පූජා දීලා ඉස්සල්ලාම අම්මා තාත්තා දෙන්න වැඳා. වඳිනකොට තාපසයන් වහන්සේ කියනවා දීඝායුකෝ භවಂತಿ. දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාදයක් කරා. කාටද? අම්මා තාත්තා දෙන්නට. පුතේ වඳින්න මේ තාපසයන් වහන්සේට වඳින්න කියලා අර පොඩි පුතාගේ අත් දෙක එකතු කරලා වැන්දෙව්වා. තාපසයා නෙමෙයි සද්ද නැතුව හිටියා. එහෙම ඇස් පියාගෙන හිටියා. එතකොට අම්මා තාත්තා අහනවා අනේ තාපසයන් වහන්සේ මේ අපේ පුතා අපි මේ දරුවව එක්කන් ආවේ ආශිර්වාද ලබා ගන්න. ඇයි අපේ පුතාට ආශිර්වාද කරන්නේ නැද්ද කියලා ඇහුවා. එතකොට මේ තාපසයා කියනවා මේ දරුවා තව ජීවත් වෙන්නේ දවස් 7යි කියලා. දින 7කින් මේ දරුවාට මාරකයක් තියෙනවා. ජීවිතේ නැති වෙනවා කියලා. ඉතින් ආශිර්වාද කළ වැඩක් නැහැ කියලා. දැන් අම්මා තාත්තා දෙන්න අඬන්න වැළපෙන්න ගත්ත දරුවා බදාගෙන. අනේ අපේ දරුවා බේරලා දෙන්න කියලා අඬනවා. තාපසයන් වහන්සේ කිව්වා මට අනාගතේ වෙන දේ පේනවා. හැබැයි මට වළක්වන්න නම් බෑ කිව්වා. මං ඒ දේ දන්නේ නැහැ කිව්වා. අනේ අපේ දරුවා බේර ගන්න ක්‍රමයක් කියන්න කිව්වා. ඊට පස්සේ තාපසයන් වහන්සේ කිව්වා අන්න අර ඈත යනකොට සවැත් නුවර කියලා විශාල නගරයක් තියෙනවා. ඔය සවැත් නුවර ජේතවනාරාමේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඔය දරුවා අරගෙන යන්න කිව්ව උන්වහන්සේ ළඟට. උන්වහන්සේ පිහිට වෙයි කිව්වා. දැන් අම්මා තාත්තා දෙන්න මේක දැනගත්ත වෙලේ දරුවා වඩාගෙන අඬා ජේතවනාරාමෙට දුවගෙන ආවා. එහෙම ඇවිල්ලා
දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. අර විදිහටම ඉස්සල්ලාම අම්මා තාත්තා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳා. තථාගතයන් වහන්සේ දීඝායුකෝ භවಂತಿ දීර්ඝායුෂ ලැබේවා කියලා අම්මා තාත්තට ආශිර්වාදයක් කරා. පුතේ වඳින්න මේ ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා අර පොඩි පුතා වැඳෙව්වා. බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩ හිටියා. උන්වහන්සේ වචනයක්වත් නොකිය වැඩ හිටියා. අර අම්මා තාත්තා දෙන්නට දැන් සැකය තවත් වැඩි. අනේ ස්වාමීනි ඇයි අපේ පුතාට ආශිර්වාද කරන්නේ නැද්ද ඇහුවා. බුදුරජාණන් වහන්සේ අර කතාව ඒ විදිහටම කිව්වා. මේ දරුවා තව දවස් 7යි කිව ජීවත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා අවිරුද්ධ කියලා යක්ෂයෙක් දරුවා ගොදුරු කරගන්නවා කිව්වා දින 7කින්. දැන් අම්මා තාත්තා අඬනවා අනේ ස්වාමීනි අපේ දරුවා බේරලා දෙන්න. දැන් බලන්න තාපසයාත් එතකොට හරියටම අනාගතේ දැක්කද නැද්ද? දැක්කා. හැබැයි තාපසයාට වෙන දේ පෙවුනට ඒක නවත්ත ගන්න දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ දේ ඒ විදිහටම දැක්කා. දැන් අම්මා තාත්තා කියනවා අනේ ස්වාමීනි අපේ දරුවා බේරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා පුළුවන්. ගේ ඉදිරිපිට පිරිත් මණ්ඩපයක් හදන්න කිව්වා. දරුවා තියාගෙන එක දිගට සතියක් පිරිත් කියන්න කිව්වා. අනේ ස්වාමීනි අපි ඔක්කොම හදන්නම්. එතකොට පිරිත් කියන අය බුදුරජාණන් වහන්සේ වදාලා "ඊ අය ජේතවනාරාමෙන් වඩීවි. ඔබ පිරිත් මණ්ඩපය හදලා සංඝයාට ආරාධනා කරන්න" කිව්වා. බොහෝම කලබලෙන් අම්මා තාත්තා දෙන්න දුවගෙන ගිහිල්ලා ගමේ මිනිස්සුන්ගේ උදව් ඇතුව ඉක්මනට පිරිත් මණ්ඩපයක් හදලා පිරිතක් ලෑස්ති කරා. ඔය සති පිරිත් පටන් ගත්ත හැටි ඉස්සර. දරුවා මැද තියාගෙන සතියක් එක දිගට පිරිත් කිව්වා. ඒ සතියම දරුවා තියාගෙන පිරිත් කියනවා. 7 වෙනි දවසේ පිරිත් අවසන් වෙච්ච දවසේ බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩම කරලා පිරිත් හමාර කරලා දෙවියන්ට පින් දුන්නා. දැන් අර දරුවා උස්සගෙන ඇවිල්ලා අම්මා තාත්තා දෙන්න බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ තියලා වැඳෙව්වා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දීඝායුකෝ භවಂತಿ දීර්ඝායුෂ ලැබේවා කිව්වා. අර අම්මා තාත්තා දෙන්නට පුදුම සතුටක්. අනේ ස්වාමීනි අපේ දරුවට දැන් ආයුෂ තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදු 120ක් මේ දරුවා ජීවත් වෙනවා කියලා. එදා නම තිබ්බා ආයු වඩන කුමාරයා. ආයුෂ වැඩිච්ච කුමාරයා ආයු වඩන නමින් නම තිබ්බා. දැන් අපි අද වඳිනකොට ගාතාවක් කියනව නේද? අභිවාදන සීලිස්ස කියලා ගාතාවක් කියන්නේ. ඔන්න ඔය ගාථාවෙන් බණ අහලා තරුණ වයසේදී ආයු වඩන කුමාරයා සෝවාන් ඵලයටපත් වුණා. දැන් හිතන්න සෝවාන් වෙන්න පින තිබ්බ අවුරුදු 120ක් උපතින් ආයුෂ අරගෙන ආපු ආයු වඩන කුමාරයාටත් පුංචි කාලෙම මාරකයක් තිබ්බේ නැද්ද? බුදුහාමුදුරුවෝ නිසා තුනුරුවන් නිසා පිරිතේ ආශිර්වාදේ නිසා බේරුණා. එදා බුදුරජාණන් වහන්සේ මුණ නොගැහුණා නම් අර යක්ෂයාට ගොදුරක් වෙනවා. මේ දේශනාවේ විස්තර වෙනවා පෙර සංසාර කර්ම විපාකයකට යකෙක් වෛර බැඳගෙන හිටියා දරුවා ගොදුරු කරගන්න. වෛශ්‍රවණ දෙවියන්ගෙන් අවසර ගත්තා. දින 7ක් ඇතුළත දරුවා ගොදුරු කරගන්න. හැබැයි දවස් 7ක් පුරා දරුවා මැද තියාගෙන පිරිත් කියනකොට පිරිත් අහන්න දෙවිවරු දසදහසක් ලෝක ධාතු වලින් දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා හිටියා කියලා. දෙවියන් පිරීලා නිසා අර යක්ෂයාට ලං වෙන්න බෑ යොදුන් ගානක් ඈත කැරකි කැරකි හිටියා කියලා. දින 7 ගෙවුණා මාරකී පැනගත්තා. දරුවගේ ජීවිතේ බේරුණා. අවුරුදු 120ක් ආයුෂ ලැබුවා. එතකොට අපිට පේනවා උපතින් ගෙනාපු ආයුෂ තිබුණත් කර්ම විපාක ඉස්සර වෙන්න පුළුවන් සමහරුන්ට. අන්න ඒවට කියනවා කම්මක්ඛේ මරණ. කර්ම විපාකයක් ඉස්සර වෙලා මරණය සිද්ධ වුණොත් ආයුෂ තියෙද්දී ඒකට කියනවා කම්මක්ඛේ. ඊළඟට ඔය දෙකම එකට එකතු වෙන්න පුළුවන්. ඒකට ධර්මයේ කියන්නේ උභයක්ඛේ මරණ. ඒ කියන්නේ පින්වතුනි කෙනෙක්ගේ ආයුෂ ගෙවෙනකොටම කර්ම විපාකයක් එකටම එකතු වෙනවා.
ආවිෂ ගෙවිලා ඉවර වෙනකොටම කර්ම විපාක එකතු වෙලා තමයි මැරෙන්නේ. දෙකම එකතු වුණොත් ඒකට කියන උබයක්. දැන් මුගලන් හාමුදුරන්ට වෙලා තියෙන එහෙම දෙයක් සසරේ. උන්වහන්සේ 이르දිවන්තයින් අතර අග්‍රයි. බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්. හැබැයි මුගලන් හාමුදුරුවන්ට බැරි එකම දේ තමයි යමා මහ පෙළහර පාන්න බෑ. අනිත් ඕන ප්‍රාතිහාරයක් පාන්න පුළුවන්. නිතර අහසින් වඩිනවා. දෙව්ලොවට යනවා, බඹලොවට යනවා. නොපෙනී ගමන් කරනවා. පොළොව ඇතුලෙන් කිමිදිලා තව තැනකින් මතුවෙනවා. ජලයේ උඩ සක්මන් කරනවා. මේ තරම් 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන් මුගලන් හාමුදුරුවෝ දවසක් ගිජ්ජකූට පර්වතයේ ආශ්‍රිත තියෙන ගල්ලෙනක ඔය රජගහ නුවරදී තමයි ඔය සිදුවීම වෙන්නේ. උන්වහන්සේ ගල්ලෙනේ වැඩ හිටියා. කාලශිලා කියලා ගල් පර්වත තලාවක. එහෙම වැඩ ඉන්නකොට උන්වහන්සේගේ කුටියේ වැඩ ඉන්නකොට මේ ගල්ලෙනකින් හදපු කුටියක්. උන්වහන්සේට දැන් ඇහෙනවා භාවනා කර කුටිය ඇතුලේ සමාපත්තියෙන් භාවනා කරන පිරිසක් එළියේ කතා වෙනවා. කඩපන් දොර කඩපන් කීවා. උන්වහන්සේ දිවසින් බැලුවා පොළු ආයුධ අරගෙන දොර කඩන්න හදනවා. සැනින් සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් එළියට ගිහිල්ලා අර පිරිස අතරින්ම නොපෙනෙන්න වෙනත් පළාතකට වැඩියා. මේ පිරිස දොර කඩලා බැලුවා නෑ යමල්ලා යන්න කියලා ගියා. එතකොට බලන්න ඒ තරම් 이르දි බල සම්පන්න කෙනා. යතුරු හිලෙන් එළියට ගියේ පළවෙනි වතාවේ. ආයෙත් ටික දවසකට පස්සේ ඔය කුටියේම භාවනා කරනකොට පිරිස ඇවිල්ලා දොර කැඩුවා. කඩනකොටම අහසට පැන නැග්ගි පියස්සෙන් වහලෙන්. වහලෙන් අහසට පැන නැගලා අහසින්ම වෙනත් පළාතකට වැඩියා. දෙවනි පාරත් බේරුණා. ඊට පස්සේ ආයෙමත් ටික දවසකට පස්සේ මුගලන් හාමුදුරුවෝ ගල්ලෙනේ භාවනා කරනකොට බැලුවා ඇයි මේ පිරිස මගේ පස්සෙන් ආවේ? නැවත නැවතත් ආයි එයිද කියලා බැලුවා. බලනකොට මෙන්න එදත් පොළු අරගෙන ආයුධ අරගෙන කට්ටිය ලෑස්ති වෙනවා. අදත් යන්. ඔය ශ්‍රමණේ අහු වුණොත් ගහලා මරමු කියලා පොළු අරගෙන ආයුධ අරගෙන කට්ටිය සූදානම් වෙනවා. එදා මුගලන් හාමුදුරුවෝ භාවනා කරලා බැලුවා දේවතාවක් මම මග හැරියා. නැවත නැවතත් මගේ පස්සෙන් මේ කැරකෙන්නේ මං කරපු කර්මයක් දෝ කියලා බැලුවා. සංසාරේ හැටි ආත්ම 100ක් ආපස්සට බැලුවා. උපන් හැම ආත්මිකම ආවිෂ ගෙවෙනකොට ගුටි කාලා තමයි මැරිලා තියෙන්නේ. හැම ආත්මිකම ආවිෂ ගෙවෙනකොට ගුටි කන ක්‍රමයක් පෑදෙනවා. ආත්ම 1000ක් ආපස්සට බැලුවා. කල්පයක් කල්ප දෙක තුන සංවට්ට විවට්ට කල්ප ගණන් බැලුවා. බලන හැම ආත්මිකම ඇටකටු කුඩු වෙන්න ගුටි කාලා තමයි මැරෙන්නේ. සතෙක් වෙලා තිරිසං අපායක ඉපදුනා. සංසාරේ නොයි අපාය ඉඳන් වැටලා තියෙනවා මුගලන් හාමුදුරුවෝ. මේ ඉන සංසාර ගමනේ නිවන් දකින්නකම් අපි කාටත් යන්න තියෙන්නේ සතර අපායේ මහගෙදර කරගත්ත ගමන. උන්වහන්සේ දකින්නවා තිරිසං ආත්මික ඉපදුනත් එක්ක සත්තුන්ගෙන් පහර කාලා ඇටකටු කුඩු වෙලා මැරෙනවා. එක්ක මිනිස්සු ගල් මුල් වලින් ගහලා අස්ති කුඩු වෙලා මැරෙනවා. එහෙම නැත්නම් මනුස්ස ලෝකේ ඉපදිච්ච ආත්මවල මිනිස්සු වට කරගෙන ගහලා කොහේ හරි යන කර්මයක් ගුටි කන්න ක්‍රමයක් පෑදෙනවා. උන්වහන්සේ බැලුවා ඇයි මට මෙහෙම මේ බලාගෙන ගියා කල්ප ගණන් ආපස්සට. ඔහොම යනකොට එක ආත්මයක් දැක්කා කල්පයක්ම මහා නිරේ වැටිලා පැහි පැහි දුක් විඳින ආත්මයක්. පොඩි කාලයක් නෙමෙයි මහා කල්පයක් අපායේ පැහෙනවා. උන්වහන්සේ එතනින් ඊටත් එහා බැලුවා. ඇයි මං අපායට වැටුනේ කියලා බැලුවා. අන්න දැක්ක කර්මය. ඇස් දෙක පේන්නේ නැති අන්ධ දෙමව්පියන්ව බොහොම ආදරෙන් අම්මේ අපි ගමනක් යන් කියලා අතින් අල්ලගෙන තාත්තවත් අල්ලගෙන එක්කන් යනවා කැලයක් මැද්දේ. නෑදෑ ගෙදරක යන් කියලා එක්කන් යනවා. බොහොම ආදරෙන් එක්කන් ගියා. මහ කැලේ මැද්දට එක්කන් ගිහිල්ලා පොල්ලක් අරගෙන අර අන්ධ දෙමව්පියන්ට පොල්ලෙන් ගහගෙන යනවා මේ තරුණයා. ගහනකොට යාම කෑ ගහනවා. අනේ අම්මේ අපිට හොරු ගහනවෝ. අනේ තාත්තේ අපිට හොරු ගහනවෝ. අනේ අපිට හොරු ගහනවෝ කිය.
අර අම්මා තාත්තා කෑ ගහනවා අනේ පුතේ උඹ දුවලා බේරියක්. දැන් අපේ වයස ඉවරයි. උඹ බේරියම් පුතේ කියනවා. කියද්දි ගහලා බිම වැටුණට පස්සේ හිස් කබලටම ගහලා අතපය කඩලා ඔලු කටු කුඩු කරලා මරනවා. පරඬැලක් වීසි කරා වගේ කන්දකින් පහලට අර දෙමව්පියෝ දෙන්න මරලා වීසි කරනවා. පොල්ලත් විසි කරලා අතපය හොදගෙන ගෙදරට ඇවිල්ලා බිරිඳට කිව්වා අන්න ඔයා කියපු විදිහට වැඩේ කරා කියව. තමන්ගේ බිරිඳගේ පෙළඹවීම නිසා අන්ද දෙමව්පියන්ව කැලයක් මැද්දෙන් එක්කන් ගිහිල්ලා හොරු ගහන විදිහට ගහලා මැරුවේ. දැන් මේ ළඟාත්මික දෙයක් නෙමෙයි. කල්ප දහස් ගානකට පෙර සංසාරේ සිද්ධ වෙච්ච කල්ප ගානකට පෙර සිදුවීමක් ඔය. එතකොට අම්මා තාත්තා මරනවා කියන්නේ මොන වගේ කර්මයක්ද? ආනන්තරී අකුසලයක්. ඒකේ විපාකේ තමයි කල්පයක් නිරේ දුක් විඳින්නේ. ආනන්තරීය විපාකේ ලැබෙන්නේ ඊළඟ ජීවිතේ. ඒකට කියන උපපජ්ජ වේදනීය කර්ම. මේ ජීවිතේ ලැබෙන කර්ම වලට අපි මොකද කියන්නේ? ditta ධම්ම වේදනීය. උපපජ්ජ වේදනීය කියන්නේ ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් විපාක දෙනවා. ආනන්තරීය කර්ම කියන්නේ ගරුක කර්ම. ඊළඟ ජීවිතේ කල්පයක් නිරේ. කල්පයක් අපායේ පැහිලා කල්පයක් ගෙවලා අපායෙන් උඩට ආවා. දැන් ආනන්තරීය අකුසලයේ ගෙවලා ඉවර කරා. හැබැයි කැලයක් මැද්දෙන් එක්කන් ගිහිල්ලා රවට්ටලා පොල් වලින් දෙමව්පියන්ට පහර දීපු කර්මය අපරාපරිය වේදනීය කර්මයක් හැටියට නිවන් දකින්නකම් පස්සෙන් ආවා. හැම ආත්මිකම ආවිස ගෙවෙනකොට ගුටි කන්න ක්‍රමයක් පෑදෙනවා. ඔන්න සසරේ හැටි. පින්වතුනි අපි මේ බණ ඇහුවට අපි මේ ජීවත් වෙන සමාජයේ මහා පුදුම විකෘති ලෝකයක්. හරිම පුදුම සිදුවීම් වෙන්නේ. ওই වගේ දේවල් කොච්චර තියෙනවද අපි දන්නේ නැති වුණාටනේ. මේ ඊපෙරේද මං සීලසුවර්ණට උදේ ආව වෙලාවේ වයසක තාත්තා කෙනෙක් රෙදි ටිකක් බෑග් එකේ දාගෙන උදේ අඬාගෙන ආවා. ඇවිල්ලා අනේ හාමුදුරනේ මට මෙහෙ වැටිලා ඉන්න දෙන්න කිව්වා. මං කිව්වා තාත්තා වයසයි ඉතින් මෙතන වැඩක් කරන්න බෑනේ කියලා. ඉතින් අඬා ප්‍රශ්නයි. දුවලා 3 දෙනෙක් ඉන්නවා කිව්වා. නෝනා කලින් නැති වෙලා. ඉතින් දරුවන්ව දුක් විඳලා අනේ මේ තාත්තා කියනවා මං හරිය දුක් විඳලා දුවලා 3 දෙනාව හදාගත්තා කිව්වා. එතකොට අම්මා නැති වෙනකොට බාල දුවට අවුරුදු 5යි කිව්වා. මං වෙන කසාදයක් කරගත්තෙත් නැහැ කිව්වා. දරුවෝ 3 දෙනා ආදරෙන් හදාගත්තා කිව්වා. එහෙම හදාගෙන දැන් වෙලා තියෙන්නේ දැන් බාල දුවගේ ළමයි 3 දෙනෙක් ඉන්නවා. දැන් තාත්තා තමයි ළමයි බලන්න ඕන වැඩකාරයා. වෙන්නේ නැද්ද ඔහොම ඒවා? ආදරෙන් දරුවෝ බලන එක වෙනම දෙයක්. දැන් බලු බැනුම් පිට තමයි දරුවෝ බලා ගන්න ඕන. පොඩ්ඩ බැරි වුණොත් බැනුම්. ඉතින් ඒ තාත්තා කියනවා අනේ හාමුදුරනේ සිල් ගන්න ආසයි කිව්වා. සිල් ගන්න යන්න දෙන්නේ නැහැ කිව්වා. තාත්තා සිල් අරන් හරියනවද මේ ළමයා බලාගන්නේ කවුද කියලා බනිනවා කිව්වා. ওই ටීවී එකේ යන බණක් බලා ගන්න කියනවා. ඉතින් ඒ තාත්තා කියනවා හාමුදුරනේ මං රේඩියකට මල් පූජා කරලා වඳිනවා කිව්වා. මට ඉතින් වෙන පන්සලකට යන්න බණක් අහන්න යන්න විදිහක් නැහැ කිව්වා. බුදු පිළිමයක් තියාගෙන ඉතින් ගෙයි අයිනක පොඩි බුදු පිළිමයක් තියාගෙන රේඩියක තියාගෙන ඉතින් බණ දාගෙන අර දරුවෝ බලාගෙන ගෙදරට වෙලා ඉන්නේ. ඒ තාත්තා කියනවා ඉතින් දවසක් බණ දාගෙන දරුවෝ බලාගෙන ඉන්නකොට පොඩි දරුවා පුටුවෙන් වැටිලා ළමයාගේ ඔළුව වැදිලා. ඊට පස්සේ ඉතින් කෝල් කරලා කිව්වා ළමයා වැටුණා මෙහෙම ගෙදර ආවා. ආපු ගමන් බැනලා තාත්තට ළමයා බලාගත්තේ නැහැ කියලා බණ අහන රේඩියක උසලා පොලේ ගැහුවා කිව්වා. පොලේ ගහලා තාත්තගේ රෙදි ටිකත් වීසි කරලා මෙන්න මේක තමයි වදේ මේක තමයි ඔක්කොටම හේතුව කියලා ගැහුවා. කාටද ගැහුවේ? තාත්තට නෙමෙයි ගැහුවේ බුදු පිළිමෙට. බුදු පිළිමේ බිම වැටුණා හිස ගැලවිලා රෝල් වෙලා ගියා. රෙදි ටික මිදුරට වීසි කරලා කිව්වා මං වැඩකාරයෙක් ගෙනහලා ළමයි බලා ගන්නම් ඵලයන් කිව්වා ගෙයින් එළියට. උදේ අඩාගෙන රෙදි ටිකක් අරගෙන මගේ ආයතනෙට ආවා. හොන්න ජීවිතවල හැටි. පොඩි කාලේ ඉඳන් හදාගත්ත දුවේ.
එතකොට සංසාරේ ඔය වගේ කොච්චරනම් සසරේ අපි ජීවත් වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්ත ලෝකෙක. ඒ නිසා පින්වතුනි අපි මොන විදිහට සිහින මවාගෙන හිටියත් අනාත්මයි. Tamanට ඕන විදිහට පවත්වන්න බැරි ලෝකයක්. හැම වෙලාවෙම ත්‍රිලක්ෂණී ගැන හිතන්න, තුනුරුවන් ගැන හිතන්න. තුනුරුවන් ඇර වෙන කිසිම පිහිටක් අපිට නැහැ. මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ හැම දෙයක් නිසාම දුකමයි හටගන්නේ. මේ කිසිම දෙයක් මම මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ. නිතර හිතන්න. එහෙම නැත්නම් අපි මැරෙන්න වැටෙනකන් බෞද්ධයෙක් වුණත් අන්තිමට කිසිම දෙයක් නැතුව මැරිලා යන්න වෙන්නේ. ධර්මයේ දියුණු කරගන්න. ඒ නිසා පින්වතුනි දැන් අපි කතා කරේ උභයක්කේ කර්ම විපාක. ඉතින් මොගලන් හාමුදුරුවන්ට පිරිනිවන් පානකම් විපාක දුන්නා. එදා උන්වහන්සේ දැක්කා මේ මගේ සසර කර්මයක්. එදා හොරු පොළු අරගෙන 500ක් කුටිය වට කරපු වෙලාවේ 이르දිය තිබ්බා. උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා මගේ ආයුෂ ගෙවිලා ඉවරයි. අද මම මේකට මූණ දෙනවා කියලා හිත හදාගත්තා. උන්වහන්සේට අහසින් යන්න තිබ්බා, වෙනද වගේ මගාරින්න තිබ්බා. හැබැයි එදා අනිමිත්ත සමාපත්තියකට සමවැදිලා මූණ දුන්නා. කුටිය දොර කඩනකොට උන්වහන්සේ මනෝමය ශරීරයකින් ඕලාරික කය එහෙම්මම තියෙද්දී ශරීරයෙන් එළියට යනවා. ඔබ අහලා ඇති ධර්මයේ උගන්වනවා හිත වඩපු කෙනෙකුට හිත ඉහළට දියුණු කරලා මේ ඕලාරික ශරීරය එහෙම්මම තියෙද්දී මනෝකාය කියලා කියන්නේ මනෝමය ශරීරයකින් කයෙන් ඉවත් වෙන්න පුළුවන්. ශරීරයෙන් එළියට ගිහිල්ලා බලාගෙන හිටියා කර්මේ විපාක දෙන හැටි. අර පිරිස වට කරගෙන පොළු වලින් ගහලා හිස් කබල කුඩු වෙනකන් අතපය කැඩෙනකම් පොළු වලින් වට කරගෙන ගැහුවා. එදා කල්ප ගානකට පෙර අම්මා තාත්තා කන්දෙන් පහළට වීසි කරා වගේ ගල්ලෙනින් පල්ලෙහාට ඇදලා වීසි කරා. යමල්ලා යන්න කියලා ගියා. උන්වහන්සේ 이르දියෙන් අහසේ ඉඳන් මේක බලාගෙන හිටියා. පිරිස ගියාට පස්සේ අදිෂ්ඨානයක් කරගෙන හිටියේ මම බුදුරජාණන් වහන්සේගෙන් අවසර නොගෙන පිරිනිවන් පාන්නේ නැහැ කියන අදිෂ්ඨානය. ඒ වෙලාවේ මනෝමය ශරීරයෙන් අදිෂ්ඨාන කරලා ඕරාරික කයට ඇතුල් වුණා. අර කැඩිච්ච අතපය කොටස් හිස් කබලේ කොටස් 이르දියෙන් හදාගත්තා. නැකිටලා වැටිලා තිබ්බ සිවුර අරගෙන පොරෝගෙන අහසින්ම වැඩියා ජේතවනාරාමයට. එදා බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට දහම් දෙසනවා. මුගලන් හාමුදුරුව අහසින් වැඩම කරලා ධම්සභා මණ්ඩපයට ඇතුල් වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන ඔබ මම බේරගන්න ගොඩක් උත්සාහ කරා. ඔබම කරපු කර්ම විපාකයක් ඔබට ওই විපාක දුන්නේ කිව්වා. භික්ෂුන් වහන්සේලා බැලුවා මේ ඉන්නේ මොකුත් නැහැනේ. ඔය ඉන්නේ හොඳට. බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන සංඝයාගේ සැකය දුරු කරන්න කාලයයි කිව්වා. ඒ වෙලේ මුගලන් හාමුදුරු බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන එතනින් අහසට පැන නැගලා 이르දියෙන් අහසේ මවල පෙන්නවා කියනවා තමන් සසරේ කරපු කර්මයක් සංසාරේ තමන්ට විපාක දීපු කර්මවල ස්වභාවයත් ඒ ජීවිතේ උන්වහන්සේට විපාක දීපු හැටි අහසේ 이르දියෙන් මවල පෙන්නවා. උන්වහන්සේ මහා 이르දි බල සම්පන්න කෙනා. එහෙම කර්ම විපාකේ අහසේ පෙන්නලා අහසින් බැහැලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳලා කිව්වා ස්වාමීනි මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා. සුගතයන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා. බුදුරජාණන් වහන්සේ දැක්කා මුගලන් මහරහතන් වහන්සේගේ ආයුෂ ගෙවිලා ඉවරයි. 이르දි බලය නිසා තමයි මෙහෙමවත් මේ කය පවත්වගෙන ওই 이르දියෙන් තාම වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔබට පිරිනිවන් පාන්න අවසර දෙනවා. හැබැයි පිරිනිවන් පාන්න පෙර සංඝයාට ධර්ම පරියායක් දේශනා කරන සේක්වා කියලා ඉල්ලීමක් කරා. මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අවසර අරගෙන භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනාවක් කරා. ඒ බණ කියලා අවසන් වෙලා බුදුහාමුදුරන්ගේ සිරිපතුල් වන්දනා කරලා
ජේතවනෙන් එළියට යනකම් පස්සෙන් පස්සට බුදුහාමුදුරුවෝ නොපෙනෙනකම් වැඳගෙන පස්සට යන්නේ. බුදුරජාණන් වහන්සේ සංඝයාට කියනවා මහණෙනි මොග්ගල්ලාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශාසනයේ භාගයක් අඩක් පාළුවට ගියා වගේ දැනෙයි කියනවා. මුගලන් හාමුදුරුවෝ යම් පළාතක වැඩ ඉන්නවා නම් ඒ ප්‍රදේශයේම සංඝයාට මහා අනුග්‍රහයක්. මහණෙනි මොග්ගල්ලාන පිරිනිවන් පාන්න යන ගමනේ සංඝයාට කිව්ව පෙර ගමන් යන්න කිව්ව මගට යනකම් නගරේ දොරටුව ළඟට යනකම් මුගලන් හාමුදුරුවොත් එක්ක සංඝ පිරිස නගරේ ద్వාරයේ ළඟට යනකම්ම පෙර ගමන් ගියා. නගරේ දොරටුව ළඟදී මුගලන් හාමුදුරුවෝ සංඝයාට කියනවා ආයුෂ්මතුනි ඔබ වහන්සේලා දැන් උතනින් නතර වෙන්න. මං අහසින් වඩින්නම් කියලා සංඝයාගේ අවසර අරගෙන අහසීම වැඩම කරලා තමන්ගේ කුටියට වැඩම කරලා සිවුර ඒකාංශ කරලා පොරෝගෙන සිංහසෙයියාවෙන් සැතපීලා හතරවෙනි ධ්‍යානයට සමවැදිලා ඒ ධ්‍යානයෙන් නැගී සිටිනවා සමගම පිරිනිවන් පෑවා කියලා ධර්මයේ තියෙන. කොහොමයි මුගලන් හාමුදුරන්ගේ පිරිනිවන් පෑම ගැන තියෙන්නේ. එතකොට හිතන්න ඒ තරම් 이르දි බල සම්පන්න වුණත් සංසාරී කරපු කර්ම විපාක පස්සෙන් ආවද නැද්ද? එනවා. කර්මය ගැන හිතන්න. ඒක ඔබටත් එකයි මටත් එකයි කාටත් එකයි. යංකම් මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. මම යම් යහපත් දෙයක් කරොත් යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් ඒ අයහපත් විපාක ගෙනියන්නේ මමමයි කියලා හිතන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නවා දැන් ඔන්න අපි කතා කරා මරණය ගැන අපි කතා කරේ එකක් තමයි ආයුෂ ගෙවලා මැරෙනවා. උපතින් ගේන ආයුෂ ගෙවලා මැරුණොත් අපි ඒකට මොකද්ද කියන්නේ? ආයුක්ඛය මරණ. ආයුෂ තියෙද්දී කර්ම විපාකයක් ඉස්සර වෙලා මරණය සිද්ධ වුණොත් අපි කියනවා කම්මක්ඛය මරණ. ආයුෂ ගෙවෙනකොටම කර්ම විපාකයක් එකට එකතු වෙලා දෙකම එකවර සිද්ධ වෙනවා. ආයුෂ ගෙවීමයි කර්ම විපාකයයි. එහෙම වෙලා මැරුණොත් අපි ඒකට කියන්නේ උභයක්ඛය. ඔය කරුණු තුනම නැතුව මිනිස්සු මැරෙන්න පුළුවන් ඕන තරම්. ඒවට ධර්මයේ කියන්නේ උපච්ඡේද මරණ කියලා. උපච්ඡේද කියලා කියන්නේ ස්වභාවික විපත්. හදිස්සියේ සිද්ධ වෙන්න පුළුවන් විශාල විපත් අනතුරු. දැන් හිතන්න සුනාමිය ආවා. 30-40,000ක් ලංකාවේ අපි වගේම ජීවත් වෙච්ච මේ රටේ මුහුද අයිනේ ජීවත් වෙච්ච මිනිස්සු මැරුණා. දකුණු ආසියාවේ ලක්ෂ 2ක් විතර කියනවා මැරිච්ච පිරිස. එතකොට දකුණු ආසියාවෙම ලක්ෂ 2කට එකපාරම ආයුෂ ඉවර වුණාද? එකපාරම ඔක්කොටම ආසියාවටම කර්ම විපාකයක්ද මේ? ඒවට කියන්නේ උපච්ඡේද ස්වභාවික විපත්. ආයුෂ තිබුණත් කර්ම විපාකයක් නොවුනත් එවැනි විපත් වලට ගොදුරු වෙනවා මිනිස්සු. විශාල භූමි කම්පා වෙනවා. 100,000 ගණන් ඒ පළාත හිටපු සියලු දෙනා මැරෙනවා. ගිනි කඳු පුපුරනවා. මුහුදු ගොඩ ගැලීම් සිද්ධ වෙනවා. ඔය වගේ විශාල විපත් වලින් මිනිස්සු නොසිතන විදිහට ජීවිත නැති වෙන. එතකොට බලන්න අපිට හරියට මැරෙන්නේ මෙන්න මේකෙන් කියලා හරියටම හොයන්න පුළුවන්. හොයන්න බෑ පින්වතුනි. ඒ නිසා මිනිස්සු විපත් බලන්න ගම් වතුරේ නායාම් වලින් කොච්චර මිනිස්සු හිටි ගමන් මේ හොතට හිටපු මිනිස්සු ටික වෙලාවකින් බලනකොට එක්ක කොහේ හරි ගියේ නාය ගිහිල්ලා. මොකක් හරි විපත් මේ ජීවිතේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මව් කුසේ පිළිසිඳගත් තැන ඉඳන්ම හැම වෙලාවෙම ඉස්සරහින් බැලුවත් පස්සෙන් බැලුවත් තියෙන්නේ මරණයමයි කියලා. දැන් අපි පාරේ ඇවිදගෙන යනවා. ඉස්සරහින් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්, පස්සෙන් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්. බැයිද? ජීවිතයේ අනතුර කියන එක දවසකට හිතන් බුදුහාමුදුරුවෝ අපිට පෙන්වන්නේ මරණ සතිය වඩන්න කියලා භාවනාවක් වශයෙන්. ධර්මාවබෝධයට උපකාර වෙන භාවනා අතර මරණ සති භාවනාව තරම් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියන. හැම වෙලේම හිතන්න ඕනේ දැන් මම මැරුණොත් කොහේ යයිද? මෙහෙම ඉඳලා හදිසියේ හරි මම මැරුණොත් කොහේ යයිද කියලා හිතන්න. මරණය කියන එක ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර මැරෙන්න පුළුවන්.
කටට ගත්ත බත් පිට හිර වෙලා පණ යන්න පුළුවන්. පය පැකිලිලා වැටිලා මැරෙන්න පුළුවන්. සමහරු නොසිතන දේවල් මේ පුටුවේ ඉන්න හිනාවීගෙන හිටි ගමන් පපුවාල්ලගෙන ඇදගෙන වැටෙනවා. උස්සලා ගන්නකොට පණ ගිහිල්ලත් ඉවරයි. ඒ වගේ ජීවිතේ ඊයේ පෙරේදාව අක්කයි නංගී දෙන්නම පොඩි කාලේ ඉඳන් ඉතින් බොහොම ඉස්සර මම දන්නවා මගේ වැඩසටහන් වලටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දෙන්න එකට නිදාගන්නේ. ඒක ඇඳේ අක්කයි නංගී දෙන්න. ලොකු වයසක් නැහැ. උදේ නැගිටලා නංගි උදේම නැගිටලා අක්කේ කීව නෑ නිදාගන්නකෝ කියලා ගිහිල්ලා තේ ටික හදලා තේ කාරගෙන ඇවිල්ලා අක්කේ අක්කේ කියලා බලනකොට මැරිලා. රෑ එළි වෙනකන් නිදාගෙන ඉඳලා තියෙන මලකුණක් එක්ක. ජීවිතවල අපිට එහෙම වෙන්නේ නැද්ද? ඒ නිසා මරණය කියන එක කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට වෙනවද? මව් කුසේ කොච්චර මැරෙනවද කියලා බලන්න. මව් කුස ඇතුළෙම උපදින්න පෙර මිය යනවා. ඉපදුනාට පස්සේ අම්මලා කිරිති තියන්නේ නැති හේම ඔඩොක්කුවේ පණ යනවා. වඩාගෙන ඉන්නකොට හේම බෙල්ල කඩාගෙන වැටෙනවා. සෙල්ලම් කරන වයසේ කොච්චර දරුවෝ මැරෙනවද? ඉස්කෝලේ යන කාලේ මොනවා හෝ එක්ක අනතුරක් ලෙඩක් හොයන්න බැරි දේවල් මරණය කියන්නේ අද කොච්චර විශේෂඥ වෛද්‍යවරු හිටියත් ලෝකේ සමහර මරණ හොයන්න බෑ. මිනිය කපලා බලන මරණ පරීක්ෂණ කියලා මිනිය කපලා බලනවා ඒත් හොයාගන්න බෑ. ඊට පස්සේ එක්ක වල දානවා. ඊට පස්සේ කවුරු හරි කියනවා සැකයි. වල්ලපු එක ආයි කුණ හරි ගොඩ ගන්නවා. අරගෙන ආයි පරීක්ෂණ කරනවා. කෑලි යවනවා රටවල් වල ලෙඩේ හොයන්න. ඒත් හොයන්න බෑ. සමහර මරණ තියෙනවා මැරිච්ච විදිහවත් වෛද්‍යවරයටත් හොයන්න බැරිය. ඊට පස්සේ මොකක් හරි එකක් කියනවා. විස බීජයක් ගිහිල්ලා කියනවා. මොකක් හරි හේතුවක් හොයනවා. ඒ නිසා පින්වතුනි ජීවිතේ මරණය කියන එක කවදා කොතන කොයි මොහොතේ අපි කරා එනවද දන්නේ. අප්‍රමාදී වෙන්න. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ මලකෙවල් කීයද? 10ක්. ඕක හිතන්න. කාට ඉස්සර වෙනවද දන්නේ. දෙමව්පියෝ ඉදිරියේ දරුවෝ ඉස්සර වෙනවා. එක්ක දරුවෝ ඉදිරියේ දෙමව්පියෝ ඉස්සර වෙනවා. එක්ක ස්වාමියා ඉස්සර වෙනවා. එක්ක බිරිඳ ඉස්සර වෙනවා. කාට කවදා කොතන කොයි විදිහට මරණයට මුහුණ දෙන්න වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. හැම වෙලෙම හිතන්න මම මැරෙනවා කියන එක හිතන්න. බය වෙන්න එපා මැරෙනවා කියලා හිතන්න. අපි හිතුවත් නැතත් මැරෙනවද නැද්ද? දැන් අපි හිතනවා නෑ මං නම් මැරෙන්නේ නෑ. මං නම් මැරෙන්නේ නෑ. මට නම් මැරෙන්න බෑ. නෑමයි කියලා හිත ඉන්නවා. ඒත් මැරෙනවද නැද්ද? ඒත් මැරෙනවා. ඒ නිසා මරණ සතිය වඩන්න. මැරෙනවා කියන එක හිතන්න. සමහරු කැමති නෑ. නිකම් මැරෙනවා තියා මේ ළඟදි වයසක අම්මා කෙනෙක් එක්ක ආව අවුරුදු මං හිතන්නේ 95ක් හරි 96ක් හරි. ඇට සැකිල්ලක්. හොඳටම දුර්වලයි. දැන් සමහර අම්මලා ඉන්නවා අවුරුදු 100 ගියත් හැරමිටියෙන් හරි ඇවිදගෙන යනවා, කන් ඇහෙනවා, කතා කරනවා. තව අවුරුදු කීපයක් ඇද ගන්න පුළුවන් කියලා පේනවා. මේ අම්මා හොඳටම දුර්වලයි. උස්සගෙන ඇවිල්ලා මගේ ආයතනයේ එළියෙන් පුටුවක තියලා ඉස්සල්ලා දුවලා දෙන්න ආව ඇතුළට. ඇවිල්ලා මට කිව්වා හාමුදුරනේ අම්මා එක්කාව කීවා. පුදුම තණ්හාවක් කීවා ගෙදර තියෙන්නේ. ඇඳේ ඉඳගෙන කෑ ගහන්නේ ආන්දුවේ පොලයක් වැටුණා කියනවලු. ගිහින් බලාපන් කියනවලු පොල් ගෙඩිය. වෙන ධර්ම කරුණු මොනවා ඒව නෙමෙයි ඔළුවේ තියෙන්නේ. පොල් ටික වික්කද? දැන් පොල් කීයද? ඕවමලු අහන්නේ. පොල් වත්තක් ඇති සමහරලාවට. ඉතින් ඊට පස්සේ මට කිව්වනේ හාමුදුරනේ අම්මා ඉතින් මෙහෙම ඉඳලා දැන් හොඳටම දුර්වලයි. අපිටත් බයයි. ඒ නිසා හාමුදුරුවෝ අම්මට දැනෙන්නම කියන්න කිව්වා. බණක් හරි අහන්න කියලා හාමුදුරුවෝ කියන්න හාමුදුරුවෝ කියන එක අහයි අපි අම්මව ගේන්නම් කිව්වා. මං කිව්වා ගේන්නකෝ කියලා. ඉතින් අනේ උස්සගෙන ගෙනහලා පුටුවෙන් තිබ්බ ඇට සැකිල්ල වගේ. හැබැයි කන් ඇහෙනවා. ඊට පස්සේ
මං ඉතින් hina වෙලා මං කිව්වා අම්මා දැන් ඉතින් යන්න ලෑස්ති වෙන්න කාලයයි කිව්වා. මෙන්න කේන්ති ගියා. දොට්ටම කේන්ති ගියා. කේන්ති ගිහිලා සද්ද නැතුව ඉඳලා කිව්වා හාමුදුරුවෝ මට එහෙම කියන්න එපා කිව්වා. හාමුදුරුවෝ මට ආශිර්වාද කරන්න කිව්වා බක්කුල මහරහතන් වහන්සේට වගේ තව බොහෝ කාලයක් ඉන්න ලැබෙන්න කියලා. අවුරුදු 160ක්ම ඉන්න තමයි අදහස. දැන් බලන්න ඇට සැකිල්ල වුණත් යන්න හිතනවද? නෑ මේක අතහරින්න හිතෙන්නේ නෑ. තණ්හාවේ ස්වභාවය කියන්නේ කොච්චර ඇට සැකිල්ල වුණත් මේ කය අතහරින්න හිතෙන්නේ නෑ. මං ලෙඩෙක් බලන්න ගියා පහුගිය කාලෙක මට අපිට සංසාරේ පාවුණා. පන පිටින් පණුව ගහලා. පුදුම වේදනාවක්. කෑ ගහනවා තුවාල වලින් උඩට පණුව උඩට එනවා ඇඟේ. ඇඟ කුණු වෙලා ඇඟ ඇතුලෙන් තුවාල වලින් පණුව ගහලා උඩට එනවා. පන පිටින් පණුව ගහනවා කියන්නේ මිනිස්සු. මේ මහා කුණු කයක් අරගෙන අපි ඉන්නේ. මේ ශරීරයට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග ගැන ආදීනව සංඥා වඩන අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ආදීනව ගැන හිතන්න. ඕවා කියනකොට හිතෙන්න පුළුවන් අපිට නම් එහෙම වෙන්නේ නැහැ. එයාට එහෙම වුණාට අපිට ඕක අදාළ නැහැ. එහෙම නේද අපි හිතන්නේ. අපි නම් එච්චර පව් කරලා නැහැ. මතක තියාගන්න අපි දරාගෙන ඉන්නෙත් ඔය විදිහම කුණු ශරීරයක් තමයි. මේ කයට දාන්නෙත් ඕවම නේද? අර කෑම බීමම තමයි මේ කයට ඇතුල් කරන්නේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නවදොරකින් අසූචි වැగిරෙන මේ කුණු කය ලෙඩ රෝග වලට ගුහාවක් කියන. ඒ නිසා කය ගැන හිතන්න, අනිත්‍ය ගැන හිතන්න, අපි මැරෙනවා කියලා හිතන්න. අන්න එතකොටයි පිනක් දහමක් කරගන්න හිතෙන්නේ. අඩු ගානේ හුස්ම ටික යන්න කලින් මොකක් හරි කරගන්න ඕනේ කියලා දෙයක් හිතෙනවා. ඒ නිසා මරණය ගැන හිතන්න කරුණු 5ක් වඩන්න. කෙටියෙන් මේ ටික මතක තියාගන්න ඔබ දන්නවා. පළවෙනි එක සද්ධාව. අපිට බේරෙන්න තියෙන පළවෙනිම දේ සද්ධාව. බුදු ගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න. වෙන බේරෙන්න අතක් නැහැ. සද්ධාවේ හිත පිහිටවගෙන ඒක විශාල රැකවරණයක්. හරියට සද්ධාවේ පිහිටියා නම් අපාය යන්නෙත් නැහැ. කොහොමත් සුගතියේ බුදුගුණ මරණ මංචකයේ එක බුදුගුණයක හරි හිත පිහිටන්න පුළුවන් නම් කරපු දහසක් අකුසල යටපත් වෙනවා. ඒ නිසා සද්ධාව ඇති කරගන්න. දෙවැනි එක තමයි සිල්වත්කම. හිතට එකඟව සිල් රකින්න. ලෝකේ රවට්ටන්න බොරු සිල් රැක්කොත් මරණ මංචකයේ අසරණ වෙනවාමයි. ඒ නිසා කවුරුත් නෑ ඔබ බේරගන්න. ඔබ ගැන ඔබ හිතන්න. හිතලා තමන්ගේ හිතට එකඟව සිල්වත් ජීවිතයක් ගත කරන්න. තුන්වෙනි කාරණේ සුත දහම් දැනුම බණහන්. හද කොච්චර භාග්‍යයක්ද මේ බණහන්න තියෙන එකනේ. මීට අවුරුදු 15කට එහා හිතන්න මෙහෙම බණහන්න තිබ්බද අපේ රටේ. ඉස්සර රජයේ ගුවන් විදුලියේ පොයේ දවසේ රැට විතරයි බණ ටිකක් ඇහුනේ. මතක ඇතිනේ ඔය ආච්චිලා සීලාට. අද බණම යන නාලිකා කොච්චර තියෙනවද? ඒ නිසා බණහන් හොඳට බණහන්. දවසකට එක බණක් දෙකක් හරි අහන්න. ඊළඟ එක තමයි ත්‍යාග සම්පත්තිය. දන් දෙන්න. කාට හරි උදව්වක් උපකාරයක් කරන්න, පින් කරන්න, Tamanට පුළුවන් විදියට ලොකු දෙයක් කරන්න බැරි වෙයි. පොඩි දෙයක් හරි පුංචි පිනක් හරි කරන්න. ඒ කරන පින හිත හිතා සතුටු වෙන්න. පස්වෙනි එක ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම. ඔන්න ඔය කරුණු 5. ඔයාට කියන්නේ සීක බල. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔය කරුණු 5 දියුණු කරගත්තොත් සුගතිය හරි යන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ඔබ හැම දිනාම හිතන්න කවදා කොතන කොයි මොහොතේ මරණය මා කරයි දන්නේ. අප්‍රමාදී වෙනවා කියලා හිතන්න.
බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය මොකක්ද? උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් අපිට සිහි කරේ හන්දදාන භික්කවේ ආමන්ත්‍යාමි. මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා, මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. මේ හැමදේම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන්න කියලා සිහි කරේ. ඒ නිසා ඔබ හැම දෙනාම අප්‍රමාදීව සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා දියුණු කරගෙන ඔබ හැම දෙනාට මුතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. ඔබ හැම දෙනාටම අද මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින ධර්ම අවබෝධයේ පිණිසම, නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. පිංගතුනි, මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දෙනාටම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. අද මේ ධර්ම දේශනාවේ ප්‍රධානම අරමුණ හැටියට සඳහන් වෙන්නේ මීට වර්ෂ 5කට පෙර හදිස්සියේ වියෝ වූ බුලත් සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය මංජුල ජනප්‍රිය ගමගේ මහත්මයා, එතුමාට සසර වසනතුරු මෙවන් අකල් මරණවලට පත් නොවේවා කියන ඒ ආශිර්වාදයෙන් එතුමා මේ පින් සාදුකාර දිදී පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක ඉඳගෙන අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම පින්වතුනි, ඒ පවුලේ පරම්පරාගත සියලු ඥාතීන්, ඔබ හැම දෙනා නමින් මිය පරලොව ගිය සියලු සංසාරගත ඥාතීන්, මංජුල ජනප්‍රිය ගමගේ මහත්මයා ඇතුළු සියලු සංසාරගත ඥාතීනුත් ඔබ හැම දෙනාගේම සියලු ඥාතීනුත් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්. හොරණ ධම්මරතන මාවත අංක 15-22 නිවසේ පදිංචි ආර්යපාල ගමගේ මහත්මයා ID අශෝකා පියසීලි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් ඔබ හැම දෙනාටම මේ බණ පදයක් අහන්න අවස්ථාව සැලසුවේ. අද මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් හොරණ රජමහා විහාරයේ වැඩවසන හොරණ රජමහා විහාරාධිපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මදුරාවල සෝභිත නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේ විද්‍යාරත්න විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨාධිපති අශෝක ඉංග්‍රීසි මාධ්‍ය පාසලේ කළමනාකාර අධ්‍යයන ආචාර්ය ලබුගම නාරද පූජනීය නායක හාමුදුරන් වහන්සේ, හොරණ රජමහා විහාර භාරකාර ධම්මරතන මූලික පිරිවෙනේ පරිවෙනාධිපති ශාස්ත්‍රපති හොරණ ජිනානන්ද පූජනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම පූජනීය මහා සංඝරත්නය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලා සිදු කරන ශාසනික කටයුතු තව තවත් දියුණු කරගෙන උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධයේ පිණිසම උන්වහන්සේලාටත් මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම හොරණ රජමහා විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ සියලුම නායක හාමුදුරන් වහන්සේලා සිහිපත් කරගන්න. මේ විද්‍යාරත්නය ආරම්භ කරන්න මුල් වෙච්ච, පුරෝගාමී වෙච්ච විහාර පරපුරේ අපවත් වී වදාළ සියලුම නායක හාමුදුරන් වහන්සේලා සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, උතුම් නිවනටම පත් වේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. ඒ වගේම අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේ මේ කුසල බලයෙන් මේ පින්වතුන්ගේ අරමුණ තමයි ධර්මදේශකයන් වහන්සේට සීල ස්වර්ණ පිම්බීමේ වැඩ ඉන්න
සියලු ගිලන් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම හොරන් රජමහා විහාරයේ උපාසිකා සමිතියේ සභාපතිව සිට මියගිය කුසුමලතා ගුරුමෑණියන් ඇතුළු උපාසක සමිතියේ මියගිය සියලුම දෙනාට ඒ අයගේ පරලොව ජීවිත සැපවත් ඒවා සුවපත් ඒවා උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා සසර දුකින් අත මිදේවා කියලා පින් අනුමෝදන් කිරීම. ඒ වගේම ඔබ හැම දෙනාටමත් අද මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච සෑම සියලු දෙනාම මේ බණ අහන්න ආපු ඔබ හැම දෙනාම හොරන් ප්‍රදේශවාසී ආවට පළාත්වල පින්වත් සියලු දෙනාමත් අද මේ ධර්ම දේශනාව සංවිධානය කරපු හොරණ ධම්මරත්න මාවතේ අංක 15 22 නිවසේ පදිංචි ආර්යපාල ගමගේ මහත්මයා අයිඩී අශෝකාපිය සීලි මහත්මිය ඇතුළු දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා ඒ පවුලේ සෑම සියලු දෙනාමත් විහාරස්ථානයේ දායක කාරකාදී හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් ඔබේ පවුල්වල දූ දරු ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. හැම දිනාටම සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. ඉතින් මේ ධර්ම දේශනාව කොළඹ ටෙලිවිෂන් රූපවාහිනී මෙත් සදහම් විකාශය ඔස්සේ පටිගත කරා ඔබට ඉදිරියේ මේ ධර්ම දේශනාව ආයමත් ඒ නාලිකාව තුළින් දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නාලිකාව ඒ වෙනුවෙන් සම්බන්ධ වෙච්ච දරුවන්ටත් ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරමු. හොඳයි ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු සාදු 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 හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි.